හොඳයි මේ අද අද මම දැන් සාකයිගේ අයට මේ ඔන්ලයින් ක්ලාස් එක කරන්නේ නැහැ. ඒගොල්ලන්ට මේ ලින්ක් එක දාලා නැහැ. දිනෙතෙත් වෙනම අලුතෙන් මම ගෲප් එකක් හදලා තිබ්බා. දෙසැම්බර් ටියුට් ගත්ත අයට මේ ඒ ගෲප් එකට තමයි ලින්ක් එක දැම්මේ. එතකොට මේ දැන් අයට සාමාන්‍ය පන්ති පටන් ගන්නේ ජනවාරි 1 වෙනිදා අපි දින සාමාන්‍ය පන්ති පටන් ගන්නවා. ඒතෙක් තමයි අපිට මේ ඔන්ලයින් එක කරන්න වෙන්නේ. කොහොමත් ලබන සතිය මේ අවසාන සතිය ඔයගොල්ලන්ට නිවාඩු. ඒතර අද කළාට පස්සේ අපි සාමාන්‍ය පන්තියෙන් හම්බ වෙනවා සෙනසුරාදා. ඒ කියන්නේ ජනවාරි 1 වෙනිදා එන්නේ සෙනසුරාදා දවසක්. උසාකායකේ අයට දැන් සාමාන්‍ය පන්ති පටන් අරගෙන ඒගොල්ලෝ දැන් එක සතියක් ආවා. ඒතර ඒගොල්ලෝ මේ අද අපි කොටස් ඒක කරලා තියෙන්නේ. එහෙනම් කියලා මම හිතනවා. ඒතර අද මේ සම්බන්ධ වෙලා ඉන්න තුන් දෙනා අපි මේක කරගෙන යමු. ඔයගොල්ලන්ගේ ටියුට් එක ඉවර කරන්න තියෙනවා. ඒ ටියුට් එක සම්පූර්ණ කරාම එතනින් මේ මාසෙට අදාළ ටික සහ මේ ටියුට් එක ඉවර වෙනවා. ඊට පස්සේ අපිට ලබන සති නිවාඩු නිසා සාමාන්‍ය පන්තියෙන් හම්බ වෙන්න පුළුවන් සෙනසුරාදට. හොඳයි අපි බලමු මේ සාකච්ඡා කරලා වෙ තියෙන 8 වෙනි ප්‍රශ්නේ තමයි තියෙන්නේ ටියුට් එකේ. ඉතින් 8 වෙනි ප්‍රශ්නේ මේ මුල කොටස ආලෝකයට සම්බන්ධව තියෙන්නේ. ආලෝකයට සම්බන්ධ ප්‍රශ්නයක් තියෙන්නේ. බලන්න ඕක මේ කලින් කරන්න කියලාත් කියපු එකක් කලින් දවසේත්. ඒකේ උපකරණ කීපයක් තියෙනවා. ඒ උපකරණ කීපෙන් අවතල දර්පණයක් තියෙනවා, උත්තල කාචයක් තියෙනවා, තල දර්පණයක් තියෙනවා, උත්තල දර්පණයක් තියෙනවා, අවතල කාචයක් තියෙනවා, විදුලි කුට්ටියක් තියෙනවා. දැන් මේකේ මේ ඊට පස්සේ කියන්නේ මේ අවස්ථා කීපයක් දීලා තියෙනවා. මේ අවස්ථාවලට ගැලපෙන උපකරණය හෝ උපකරණ මොනවද කියලා. එතකොට මේක දැන් මේ උත්තර ගන්න විදිහ ටිකක් හොඳින් අවබෝධ කරගන්න කොහොමද මෙහෙම අපි දැන් උත්තර සමහර ඒවා දැන් හැම එකම මේ දන්නේ يعني වෙන වෙනම හොයන්නේ නැතුව මූලික දැනුම පාවිච්චි කරලා අපිට ලේසියෙන් උත්තරයට ළඟා වෙන්නේ කොහොමද කියන එක බලන්න පුළුවන්. පළවෙනි අවස්ථාව තියෙන්නේ තාත්වික යටිකුරු වස්තුවට වඩා විශාල වස්තුව ඇති පැත්තෙම ප්‍රතිබිම්බයක් සාදා ගැනීම කියලා. දැන් එතකොට ඉස්සෙල්ලම බලන්න මෙතන තියෙන දර්පණ වලින් දැන් වස්තුවට වඩා විශාල ප්‍රතිබිම්බයක් හදන්න. අපි දන්නේ වෙන් පටන් ගත්තොත් හොඳටම දන්න එකක් නේ තල දර්පණේ. තල දර්පණේ හැදෙන ප්‍රතිබිම්බය මොකද කියන්නේ? සාමාන්‍ය වස්තුවේ ප්‍රමාණයට වඩා විශාලද කුඩායිද ඒ ප්‍රමාණයමද? ඒක ඔයගොල්ලෝ දන්න එකක්. තල දර්පණයක හැදෙන ප්‍රතිබිම්බයේ ප්‍රමාණය මොන ප්‍රමාණයද තියෙන්නේ? වස්තුවට වඩා විශාලද? එහෙම නැත්නම් කුඩායිද? සමානද? ඔව් විනුක සමානයි. ඔව් වස්තුවේ ප්‍රමාණය සමානයි. එහෙනම් දැන් මේ පළවෙනි අවස්ථාවට අදාළව තල දර්පණය වෙන්න බෑ. ඒක අයින් කළ හැකියි. ඒක අපි අයින් කරලා ඊට පස්සේ බලන්න දැන් මේකේ කියනවානේ මේ වස්තුව ඇති පැත්තේම ප්‍රතිබිම්බය හදනවා කියලා. ඒක නිකන් හිතන්න දැන් උපකරණය මෙහෙම තියෙනවා නම් වස්තුව මෙහෙම තිබ්බහම වස්තුව තියෙන පැත්ත
පැත්තෙම හදන්න ඕන නම් හදා ගන්න ඕන නම් ප්‍රතිබිම්බය ඒ වගේ මේක තාත්විකයි කියලාත් කියනවනේ. දැන් තිරයකට ගන්න පුළුවන්. දැන් මෙහෙම වස්තුව තියෙනවා නම් ඒ පැත්තෙන් ප්‍රතිබිම්බය එන්න නම් මේ එන ආලෝක කිරණ මේ උපකරණේ වැදිලා පරාවර්තනයක් වෙන්න ඕන. මේක හරහා ගියොත් වස්තුව තියෙන පැත්තේ ප්‍රතිබිම්බය හැදෙන්නේ නැහැ මේ පැත්තේ හැදෙන්නේ. අනිත් පැත්තේ. එහෙනම් පරාවර්තනයක් සිද්ධ වෙන්න ඕන මේකේ හැටියට. එතකොට පරාවර්තන සිද්ධ වෙන උපකරණ මොනවද එහෙනම්? තල දර්පණය අයින් කරානේ. අනිත් මෙතන තියෙනවා කාච සහ දර්පණ. මට කියන්නකෝ ප්‍රතිබිම්බ හදනකොට පරාවර්තනයක් සිද්ධ කරන්නේ කාචද දර්පණද? පරාවර්තනයක් කරන්නේ දර්පණද කාචද? මොකද කියන්නේ? ආලෝක පරාවර්තනයක් සිද්ධ කරන්නේ කාච වලින්ද දර්පණ වලින්ද? ඔව්. ඒක පොඩ්ඩක් හිතුවොත් ඕන කෙනෙකුට හිතා ගන්න පුළුවන් එකක්. දර්පණයකින් කරන්නේ වර්තනයද පරාවර්තනයද? ඔව්. මල්ෂා දර්පණයකින් පරාවර්තනය කරනවා. ඔව් දර්පණ වලින් තමයි පරාවර්තනය කරන්නේ. එහෙනම් දැන් වස්තුව තියෙන පැත්තේ ප්‍රතිබිම්බය තිරයකට ගන්න නම් පරාවර්තනයක් කරන්න බෑ. ඒ කියන්නේ කාච වෙන්න බෑ. එහෙනම් අර අවතල කාචයයි උත්තල කාචයයි කියන දෙකම උත්තර වලින් අයින් කරන්න පුළුවන්. ඒතකොට දැන් තල දර්පණය අයින් කරා වස්තුවේ ප්‍රමාණය සමාන හින්දා කාච දෙකත් අයින් කරා වර්තනයක් නෙමෙයි පරාවර්තනයක් වෙන්නේ. ඉතුරු එන්නේ උත්තල සහ අවතල දර්පණ. උත්තල දර්පණ අවතල දර්පණ පොඩ්ඩක් කල්පනා කරලා බලන්න. මේ උත්තල දර්පණ පාවිච්චි වෙන අවස්ථාවක් මතක් වෙනවද? කොහෙද පාවිච්චි වෙන්නේ? උත්තල දර්පණයක්. කොහෙද මතක් වෙනවද උත්තල දර්පණයක් පාවිච්චි වෙන අවස්ථාවක්? කොහෙද පාවිච්චි වෙන්නේ? ඔව්. උත්තර දර්පණ පාවිච්චි වෙන්නේ කොහෙද? උදාහරණයක් මේ උත්තර දර්පණයක් පාවිච්චි වෙන තැනක්. ඔව් විනුක. සර් අර දන්ත වෛද්‍ය මධ්‍යස්ථාන දන්ත වෛද්‍ය මධ්‍යස්ථාන වල පාවිච්චි වෙන උත්තර දර්පණද අවතල දර්පණද? අතර කල්පනා කරලා බලන්න. එතෙන්දී අර මේ වඩා පැහැදිලිව විශාලව බලා ගන්නනේ හදන්නේ. ඒතර වඩා විශාල ප්‍රතිබිම්බ හදන්නේ අවතල දර්පණ. උත්තල දර්පණ පාවිච්චි වෙනවා අර වාහනවල සයිඩ් කණ්ණාඩි විදිහට. ඒ වාහනේ සයිඩ් කණ්ණාඩියෙන් ප්‍රතිබිම්බය පේන්නේ කුඩාවට. කුඩා ප්‍රතිබිම්බයක්. එහෙනම් උත්තල දර්පණ වලින් හදන්නේ කුඩා ප්‍රතිබිම්බ. අවතල වලින් විශාල ප්‍රතිබිම්බ හදන්න පුළුවන්. දැන් පළවෙනි එකේ කියන්නේ තාත්වික යටිකුරු වස්තුවට වඩා විශාල වස්තුව ඇති පැත්තේම උත්තල දර්පණයකින් කිසිම විටක තාත්වික ප්‍රතිබිම්බයක් හදන්නත් බෑ. වස්තුවට වඩා විශාල ප්‍රතිබිම්බයක් හදන්නත් බෑ. දැන් ඉතුරුනේ උත්තල දර්පණය අවතල දර්පණය විතරයිනේ. එහෙනම් පළවෙනි එකේ උත්තරේ වෙන්න ඕන අවතල දර්පණ කියන එක. අවතල දර්පණයකින් තමයි මේ වස්තුවක විශාල යටිකුරු තාත්වික ප්‍රතිබිම්බයක් ගන්න පුළුවන් වෙන්නේ. එහෙනම් පළවෙනි එකට එන්න ඕන අවතල දර්පණය. ඒ ක්‍රමයට අපිට මේකේ උත්තරය තෝරගන්න පුළුවන්. හරි. ඊට පස්සේ බලන්න අතාත්වික උඩුකුරු වස්තුවට වඩා විශාල. අතාත්වික උඩුකුරු වස්තුවට වඩා විශාල. දැන් අතාත්වික උඩුකුරු වස්තුවට වඩා විශාල වස්තුව ඇති පැත්තේම වස්තුව තියෙන පැත්තේම තමයි හදන්නේ. හැබැයි අතාත්විකයි. يعني තිරයකට ගන්න බෑ. දැන් අවතල දර්පණයකින් හදන ප්‍රතිබිම්බ තාත්වික ඒවා. ඒ හින්දා ඒක අයින් කරන්න පුළුවන්. තල දර්පණයකින් හදන්නේ වස්තුවට සමාන ඒවා. ඒකත් අයින් කර හැකියි. උත්තර දර්පණයකින් හදන්නේ වස්තුවට වඩා කුඩා ඒවා. එහෙනම් ඒකත් අයින් කර හැකියි. ඉතුරු වෙන්නේ උත්තල කාචයයි අවතල කාචයයි.
දැන් උත්තල කාචයකින්ද අවතල කාචයකින්ද විශාල ප්‍රතිබිම්බයක් හදාගන්න පුළුවන්. බැලුවාම විශාල වෙලා පේන්නේ උත්තල දර්පණයෙන් උත්තල කාචයෙන්ද අවතල කාචයෙන්ද මතක් කරලා බලන්න. විශාල කරලා බලන්න ඕන නම් අපි පාවිච්චි කරන්නේ මොන කාචයක්ද? උත්තල කාචද අවතල කාචද? ඔව් උත්තර දන්නවනම් ඔය අක්ෂර කුණ ඔබන්නකෝ. මොන කාචයකින්ද විශාල කරලා බලන්න පුළුවන්. ඔව් සනිතු අවතල කාචයකින් විශාල කරලා බලනකොට දැන් අපි මොකක් හරි විශාල කරන්න පාවිච්චි කරන මේ උපකරණයක් තියෙනවානේ. ඔයගොල්ලෝ දන්න එකක්. මොකක් හරි පොතක අකුරු විශාල කරලා බලන්න මොකද පාවිච්චි කරන උපකරණය? ගෙවල් වල සමහරවට තියෙනවා. විද්‍යාගාරෙත් තියෙනවා. පොතක අකුරු විශාල කරන්න මොකද්ද පාවිච්චි කරන උපකරණය? වෙනුක අත්කාචය අත්කාචය. අත්කාචයකට දාලා තියෙන්නේ උත්තල කාචයක්ද අවතල කාචයක්ද? කාටද මතක? අත්කාචයේ තියෙන මොන කාචයක්ද? උත්තල කියන වචනේම තියෙනවනේ අර පිටතට නිරාපු ස්වභාවය තියෙනවා. අවතල කියන්නේ ඇතුළට නිරාගිය. එතකොට මල්ෂා මේ අත්කාචයක තියෙන මොන කාච වර්ගයේද? උත්තල කාච. ඔව් උත්තල කාචයක් තමයි අත්කාච වල තියෙන්නේ. එහෙනම් අපි පොතක අකුරු විශාල කරලා බලනකොට බලන්න ඔය කියන අවස්ථාව තමයි අතාත්විකයි උඩුකුරුයි වස්තුවට වඩා විශාලයි. වස්තුව තියෙන පැත්තෙම තමයි අතාත්වික ප්‍රතිබිම්බය හැදෙන්නේ. එහෙනම් අත්කාචයෙන් සිද්ධ වෙන දේම තමයි ඔය කියන්නේ. ඒතර අත්කාචයක තියෙන්නේ උත්තල කාචයක්. මතක තියාගන්න උත්තල කාච වලින් හැම වෙලේම විශාල ප්‍රතිබිම්බ හදනවා. හැබැයි අවතල කාච වලින් හදන්නේ වස්තුවට වඩා හැම වෙලේම කුඩා ප්‍රතිබිම්බ. එහෙනම් මේකේ උත්තරේ වෙන්න ඕන උත්තල කාච. උත්තල කාචය තමයි මේකේ වෙන්න ඕන. මම කලින් කිව්වා මේ අර දිනෙතෙත් කලින් ගෲප් එකේ හිටපු කොටසෙන් අයගෙන් මේ දෙසැම්බර් ටියුට් එක ගත්ත කට්ටිය තමයි වෙන් කරේ. ඒකිනුත් අද සම්බන්ධ වෙන්න පුළුවන් අය තමයි අද සම්බන්ධ වෙන්නේ. ඔසාකා එකේ අයට ලින්ක් එක දාලා නැහැ. මං කිව්වා ඒගොල්ලන්ට කරන්න නැහැ කියලා. කොහොමත් ඒගොල්ලන්ගේ සාමාන්‍ය පන්ති පටන් අරන් තියෙන්නේ. ඕගොල්ලන්ගෙත් අද කළාට පස්සේ එන සතියේ නිවාඩු ඊට පස්සේ ජනවාරි 1 වෙනිදා සෙනසුරාදා සාමාන්‍ය පන්ති තියෙනවා. සාමාන්‍ය පන්තිය තියෙනවා. ඒක මතක තියාගන්න. හරි. දැන් එතකොට දෙවෙනි එකට එනම් උත්තල කාචය ආවා. C. සෑම විටම වස්තුවට වඩා කුඩා අතාත්වික උඩුකුරු වස්තුව පිහිටි පැත්තෙන් ප්‍රතිබිම්බ සාදා ගැනීම. දැන් මම චුට්ටකට කලින් කිව්වා උත්තල කාචයකින් විශාල ප්‍රතිබිම්බ හදනවා. අවතල කාචයකින් කුඩා ප්‍රතිබිම්බ හදන්නේ. එතකොට මේකේ සෑම විටම වස්තුවට වඩා කුඩා. ඒ වගේම අතාත්වික. ඒ කියන්නේ තිරයකට ගන්න බෑ. අවතල කාචවල ප්‍රතිබිම්බ තිරයකට ගන්න බෑ. එහෙනම් වස්තුව පිහිටි පැත්තෙම කුඩා උඩුකුරු අතාත්වික ප්‍රතිබිම්බ හදන්නේ අවතල කාච. දැන් මේ කොටස ආපහු පොත අරගෙන බලන්න මේ ප්‍රකාශ විද්‍යාව නැත්නම් ආලෝකයේ සම්බන්ධ කොටස ඔය උත්තල කාච අවතල කාච උත්තල දර්පණ අවතල දර්පණ වලින් කොහොමද මේ ප්‍රතිබිම්බ සෑදීම සිද්ධ වෙන්නේ කියන එක. එහෙනම් තුන්වෙනි එකට එන්නේ අවතල කාච. ඊළඟට වස්තුවට සමාන අතාත්වික උඩුකුරු ප්‍රතිබිම්බ සාදා ගැනීම. මොකද්ද වෙන්න ඕන උපකරණය? ඒක නම් කියන්න පුළුවන්. බලන්න ඔබන් දන්න අය වස්තුවට සමාන අතාත්වික උඩුකුරු ප්‍රතිබිම්බ සෑදීම. ඔව් මොකද්ද උපකරණය? වස්තුවට සමානයි. තිරයකට ගන්න බෑ. උඩුකුරු කියන්නේ ඉන්න විදියටම පේන්නේ. මොකද්ද උපකරණය ඔය තියෙන උපකරණ වලින්? ඒක නම් බැරි වෙන්න බෑ. මොකද්ද උපකරණය? ඔව්
සනිතු තල දර්පණ ඔව් තල දර්පණ මගින් තමයි වස්තුවට සමාන උඩුකුරු අතාත්වික ප්‍රතිබිම්බ හදන්නේ. හොඳයි. ඊට පස්සේ කියනවා මේ ඉහත එකෙහි ඒ අවස්ථාවේ සෑදෙන ප්‍රතිබිම්බය කිරණ සටහනකින් දක්වන්න ඕනේ. ඒ කියන්නේ මේ අර අවතල දර්පණයකින් වස්තුවට වඩා විශාල තාත්වික යටිකුරු ප්‍රතිබිම්බයක් හදන විදිය අඳින්න කියලා කියන්නේ. මේක පැන්සලෙන් අඳින්න පුළුවන් වෙන්න ඕන. කොහොමද මේක අඳින්නේ අපි? බලමු කොහොමද අඳින්නේ කියලා. මේකෙදී ආතල දර්පණය මේ විදිහට ඉඳ ගන්න පුළුවන්. පැන්සලෙන් තමයි කිරණ රූප අඳින්න ඕන. මේ විදිහට ප්‍රධාන අක්ෂය ලකුණු කරගත්තා. ඊට පස්සේ ඒකේ වැදගත් ස්ථාන කීපයක් තියෙනවානේ. එකක් තමයි නාභිය. නාභි දුර වගේ දෙගුණයක දුර දෙකයි ඒක. සාමාන්‍යයෙන් අවතල දර්පණයකින් මේ වස්තුවට වඩා විශාල ප්‍රතිබිම්බයක් හැදෙන්නේ ඔය නාභියයි නාභි දුර වගේ දෙගුණයයි අතර වස්තුවක් තිබ්බොත්. අපි හිතුව මෙහෙම අන්න වස්තුවක් තියෙනවා. ඒතර කිරණ රූප අඳිනකොට මතකද කොහොමද කිරණ රූපයක් අඳින්නේ? අඩුම තරමින් කිරණ දෙකක්වත් ඕන ප්‍රතිබිම්බයක් හදන්න. ඒකෙදී කොහොමද නිර්මාණය කරන්නේ? ප්‍රධාන අක්ෂර සමාන්තරව කිරණය ඇඳලා ඒක යන්න ඕන නාභිය හරහා මෙහෙම. මේ තියෙන්නේ එක කිරණයක්. ඊට පස්සේ F හරහා යන කිරණය මේ විදිහට ප්‍රධාන අක්ෂර සමාන්තරව යනවා. කිරණ දෙක එකතු වෙන තැන තමයි ප්‍රතිබිම්බය හැදෙන්නේ. එහෙනම් මෙතන මේ විදිහට ප්‍රතිබිම්බය හැදෙනවා. එතකොට මේ ප්‍රතිබිම්බය ගත්තොත් යටිකුරුයි වස්තුවට වඩා විශාලයි. තිරයකට ගන්න පුළුවන්. මේ තියෙන එතකොට කිරණ රූප සටහන. මේ තියෙන වස්තුව මේ තියෙන ප්‍රතිබිම්බය. රූපය අඳින්න බලන්න.
ඇන්දද රූප සටහන. ඒතර මේකේ බලන්න පොඩ්ඩක් ඔය ප්‍රතිබිම්බයේ ලක්ෂණ හරියද කියලා. මේකේ ප්‍රතිබිම්බයේ ලක්ෂණ ලිව්වොත් මොනවද? වස්තුවට වඩා කුඩයිනේ. මේ විශාලයි. වස්තුවට වඩා විශාලයි. යටි කුරුයි. ඊළඟ මේ වස්තුව තියෙන පැත්තමයි හැදෙන්නේ දර්පණේ ඉස්සරහා. එතකොට තිරයක් තියලා තිරයකට ගන්න පුළුවන්. ඒ නිසා තාත්විකයි. දැන් මේ ලක්ෂණ ටික අර පළවෙනි එකේ ඒ කියන එකට ගැලපෙනවනේ. ඊට පස්සේ බලන්න තුන්වෙනි එක පහත දැක්වෙන්නේ වාතයේ සිට විදුරු දක්වා ආලෝක කිරණයක වර්ධනය වන ගමන් මඟ දැක්වෙන සටහනකි. ඉහත OB කිරණය විදුරු කුට්ටියේ සිට නැවත වාතයට ගමන් කරන ආකාරය කිරණ සටහනකින් දක්වන්න. මේක ගමන් කරන විදිය දක්වන්න කියලා කියන්නේ. කොහොමද දැන් මේක ගමන් මාර්ගය අඳින්න බලන්න. මේ ගමන් මාර්ගය කිරණ ගමන් කරන විදිය විදුරු කුට්ටිය හරහා ගමන් කිරීම අඳින්න බලන්න. ඒ වගේම ඔය මේ කැමරා එකත් ඔන් කරන්නකෝ. ගමන් මාර්ගය අඳින්න. කැමරා එක ඔන් කරන්න. බලන්න මේ විදුරු කුට්ටිය හරහා යන විදිය අඳින්න බලන්න. කොහොමද ගමන් මාර්ගය කියලා. මේ විදිහට ආලෝක කිරණයක් කොහොම ආවොත් කොහොමද ගමන් කරන්නේ? මෙතනින් මේ පැත්තට ගිහින් තියනවා. ඊට පස්සේ ගමන් මාර්ගය තමයි ඔයගලන්ට අඳින්න තියෙන්නේ. මොකද්ද මේකේ ගමන් මාර්ගය අඳින ක්‍රමය? සනිතු උවිඳු නැද්ද මේ කැමරා එක? බලන්න කිරණය සම්පූර්ණ කරන්න. උවිඳු මොකද්ද ගැටලුව? උවිඳු කැමරා එක නැද්ද? මට කියන එක ඇහෙන්නේ නැහැ. මේ PC එකෙන් ඉන්නේ. දැන් මේකේ මේ කිරණය ගමන් කරනකොට මේ ගමන් මාර්ගය කොහොමද අපි මේ හැරෙන විදිය තීරණය කරගන්නේ? මතකද? මොන ක්‍රමයකටද මේක අපි තීරණය කරගන්නේ? දැන් මේ පළවෙනි අවස්ථාව මේ වාතයේ ඉඳන් වීදුරු වලට එනකොට මේ හැරිච්ච විදිය මේ තීරණය කරගන්නේ කොහොමද? මොකක්ද ඒකට පාවිච්චි කරන ක්‍රමය මතකද? ක්‍රමයක් ඉගෙනගෙන තියෙනවනේ. ඔව් එක මාධ්‍යයකින් තව මාධ්‍යයකට යනකොට හැරෙන්නේ කොයි පැත්තටද කියලා කොහොමද තීරණය කරන්නේ අපි? මොකක් පාවිච්චි කරලා තීරණය කරන්නේ? මොකක්ද ක්‍රමය? වර්ධනය වෙන පැත්ත කොහොමද අපි තීරණය කරගන්නේ? දැන් මේකේ මේ පළවෙනි අවස්ථාවේදී කිරණය ඇවිල්ලා මේ හැරලා තියෙනවනේ එක පැත්තකට. දැන් ඒක ගන්නෙ කොහොමද අපි මේ පැත්තට තමයි හැරෙන්නේ කියලා ගන්නෙ කොහොමද? ඔව් මල්ෂා මොකද්ද ක්‍රමය? ගහනතර මාධ්‍යයක ඉඳලා විරතර මාධ්‍යයකට යද්දී අබලම්බයෙන් නිවතට යන්නේ.
ඔව් ගහනතර මාධ්‍යකින් නම් විරල මාධ්‍යයකට යනකොට අභිලම්භයෙන් ඉවතට යන්නේ. එතකොට මේ මෙන්න මේ පළවෙනි අවස්ථාවේ මොකද්ද මොන මාධ්‍යකින් මොන මාධ්‍යයකටද මේ මෙතෙන්දි ගිහින් තියෙන්නේ මොන මාධ්‍යකින් මොන මාධ්‍යයකටද මේ මෙතෙන්දි යන්නේ? මාල්ෂා මොන මාධ්‍යකින් මොන මාධ්‍යයකටද පළවෙනි අවස්ථාවේ යන්නේ? ගහනතර ඉඳන් විරලතර මේ මං ඊතලේ දාලා තියෙන තැන. එතකොට මේ එළිය තියෙන්නේ මොනවද? මෙහෙ තියෙන්නේ වාතය. වාතය. මෙතන තියෙන්නේ වීදුරු. එතන මේ දෙන්න ගත්තාම දැන් අර ගහනතර විරල කියලා තීරණය කරගන්නේ කොහොමද? කාටද ගහනතර කියලා කියන්නේ? මේ මාධ්‍ය දෙකෙන් ඝනත්වය වැඩි එක්කෙනා. ඝනත්වයේ වැඩි එක්කෙනා තමයි ගහනතර මාධ්‍ය. එහෙනම් මෙතන වාතයේ ඉඳන් වීදුරු වලට යන්නේ පළවෙනි අවස්ථාවේ. ඒතර පළවෙනි අවස්ථාවේදී වාතය කියන්නේ විරල මාධ්‍ය, වීදුරු කියන්නේ ගහනතර. විරල මාධ්‍යකින් ගහනතරට යනවා නම් මොකද්ද ක්‍රමය? විරල මාධ්‍යකින් ගහනතරට යනවා නම් විරල ඉඳලා ගහනතරට නයි යන්නේ. එතකොට අභිලම්භය දෙසට. දැන් මේ දෙවෙනි අවස්ථාව මෙන්න මෙතෙන්දී මොන මාධ්‍යකින් මොන මාධ්‍යයකටද යන්නේ? ඔය දන්න කෙනෙක්. මෙතෙන්දී යන්නේ මොන මාධ්‍යකින් මොන මාධ්‍යයකටද? එතකොට කොහාටද හැරෙන්න ඕන? ඔව් විනුක. ගහනතර මාධ්‍යයෙන් විරතර මාධ්‍යයෙන් ඔව් එතකොට කොයි පැත්තටද එනං හැරෙන්න ඕන? අභිලම්භයෙන් ඉවතට. ඔව් මෙතන ගහනතර මාධ්‍යයෙන් විරල මාධ්‍යයට යන්නේ. එහෙනම් අභිලම්භයෙන් ඉවතට තමයි හැරෙන්න ඕන. මෙතන වාතය තියෙන්නේ. හැබැයි මෙන්න මේක අඳිනකොට දැන් මේක දීලා තියෙන්නේ ඒ හින්දා විභාගෙදී සමහරට මෙහෙම එකක් අඳින්න දෙන්න පුළුවන්. දැන් අපිට ওই ටික මතකෙන් අපි අඳිනවා දැන් ඔන්න මේ ගහනතර විරලට යනකොට මේ අභිලම්භයෙන් ඉවතට යන්න ඕන කියලා සමහර දැන් ඔයගොල්ලොත් එහෙම ඇඳලා ඇති. මෙහෙම අඳිනවා. කොහොම අඳිනවනේ. හැබැයි මේකෙදි තව සැලකිලිමත් වෙන්න ඕන කාරණයක් තියෙනවා. අඳින්න එපා චුට්ටක් ඉන්න. මේකේ තව සැලකිලිමත් වෙන්න ඕන කාරණයක් තියෙනවා. මොකද්ද? මේ ආලෝක කිරණය බලන්න ආවේ වාතයේ ඉඳලා. වීදුරු වලට ගියා. ආයේ අනිත් පැත්තේ තියෙන වාතය. මේ දෙපැත්තෙම තියෙන එකම මාධ්‍යයක්. වාතයේ ඉඳන් වීදුරු වලට ඇවිත් නැවත වීදුරුවලින් වාතයට යනවා. අන්න ඒ වගේ වෙලාවකදී ඔය ගහනතර මාධ්‍ය විරල මාධ්‍යයට යනකොට අභිලම්භයෙන් ඉවතට හැරෙනවා තමයි. හැබැයි ඒ හැරිලා ගමන් කිරීම සිද්ධ වෙන්නේ එකම මාධ්‍යයක් මේ දෙපැත්තෙම තියෙන නිසා මෙතෙන්දී දැන් මේ පළවෙනි අවස්ථාවේදී මෙන්න මෙතෙන්දී වර්තනයක් නොවි කෙලින්ම ගියා නම් මේ කිරණය යන්නේ මෙහෙමනේ. ඔය විදිහට යන්නේ. එතකොට මේ වීදුරු කුට්ටියෙන් දෙපැත්තම එකම මාධ්‍යයක් තියෙන නිසා අර දෙවෙනි අවස්ථාවේ අභිලම්භයෙන් ඉවතට හැරිලා ඒ වර්තන කිරණය ගමන් කරන්නේ පළවෙනියට පතන කිරණය ආපු මාර්ගයට සමාන්තර වෙන විදියට. ඒ කියන්නේ මෙන්න මෙහෙම සමාන්තර වෙන විදියට තමයි මේ කිරණය යන්න ඕන. මේ විදියට. අභිලම්භයෙන් ඉවතට හරවන එක හරවලා යන්න ඕන මුලින්ම ආපු මේ තියෙන පතන කිරණය මේ මුලම තියෙන කිරණය පතන කිරණය ඊට පස්සේ මේ කිරණයට කියන්නේ වර්තන කිරණය වීදුරු කුට්ටෙන් එළියට යන කිරණයට කියන්නේ නිර්ගත කිරණය. එතකොට නිර්ගත කිරණයයි පතන කිරණයයි එකිනෙකට සමාන්තර වෙන විදිහට තමයි අර හැරීම සිද්ධ වෙන්නේ. හැරෙන්නේ අර රටාවම තමයි. හැරෙන්නේ අභිලම්භයෙන් විතර තමයි. හැරිලා ගමන් කරන්නේ පතන කිරණේ ගමන් මාර්ගයට සමාන්තරව. ඒ නිසා ඔයගොල්ලෝ අඳිනකොට මම ওই කහ පාටින් අඳලා තියෙන එක අඩිරුල තියලා
කඩිරකින් අදින්න කහ පාටින් මම ඇඳලා තියෙන එක. ඔයගොල්ලන්ගේ රූපේ කඩිරකින් පෙන්වන්න ඒක. ඒ විදිහටයි එන්න ඕන. හරි කිරණ රූපය සම්පූර්ණ කරගන්න ඔය ක්‍රමයටයි වීදුරු කුට්ටියක් හරහා ආලෝක කිරණ යනකොට ඒක අඳින්න ඕන. ඊළඟට තියෙනවා ඉහත කිරණ සටහන ඇඳීමේදී වීදුරු සහ වාතය සතු කුමන ලක්ෂණයක් පදනම් කරගන්නේද කියලා. එතකොට අපි ඒක කලිනුත් කිව්වා මේ අර ගහනතර විරල කියලා තීරණය කරන්නේ මොන ලක්ෂණය පදනම් කරගෙනද? මොකක් මතද මේ වීදුරු ගහනතර වාතය විරල කියලා තීරණය කරන්නේ? මොකද්ද ලක්ෂණය? ඔව් ඝනත්වය කියන ලක්ෂණය තමයි පදනම් කරගන්නේ. ඝනත්වය. හරි. ඊට පස්සේ තියෙනවා මේ ආලෝක වර්ධනය සහ සම්බන්ධ නියම ලියන්න කියලා. ආලෝක වර්ධනයත් එක්ක සම්බන්ධ නියම කීයක් තියෙනවද? කාටද මතක? ආලෝක වර්ධනයට සම්බන්ධ නියම කීයක් තියෙනවද? ඔව්. කීයක් තියෙනවද නියම? ඔව්. මල්ජා දෙකක්. නියම දෙකක් තියෙනවා. මතකද නියම දෙක? මොකද්ද නියම දෙක? පළවෙනි නියමයෙන් කියන්නේ ආලෝක වර්ධනයක් වෙනකොට මොකද්ද පළවෙනි නියමයෙන් කියන්නේ? පතන කිරණයයි වර්ධන කිරණයයි පතන ලක්ෂ්‍යය ඇඳපු අභිලම්බයයි මේ සියල්ල එකම තලයක පිහිටනවා කියලා. දෙවෙනි නියමය මොකද්ද? ඒකෙන් සමීකරණයකුත් හදාගෙන තියෙනවනේ. මොකද්ද වර්ධනයේ දෙවෙනි නියමය? මතකද? ඔව් වර්ධනයට අදාළ දෙවෙනි නියමය. ආලෝක වර්ධනයක් සිද්ධ වෙද්දී මතකද දැන් මෙහෙම වර්ධනයක් වෙනකොට ගත්තොත් ආලෝක වර්ධනයකදී දැන් පතන කෝණය සහ වර්ධන කෝණය තියෙනකොට පතන කෝණයේ සයින් අගයත් වර්ධන කෝණයේ සයින් අගයත් අතර අනුපාතය නියතයක්. ඒ කියන්නේ සමීකරණයක් අපි හදාගන්නේ වර්ධනාංකය සමානයි සයින් i බෙදීම සයින්
R කියලා. එතකොට මේ වගේ ආලෝක වර්ධනයක් සිද්ධ වෙනකොට එහෙම ආලෝක කිරණයක් ඇවිත් ආලෝක වර්ධනයක් සිද්ධ වෙනකොට මේ තියෙන මාධ්‍ය දෙක වෙන් කරන ප්‍රශ්නේ නම් මෙහෙම ආලෝක කිරණයක් ආපුවාම අපිට මේ විදිහට වර්ධනය වෙලා යනවා නම් අභිලම්බයක් ඇඳහම දෙන්ට අභිලම්බයක් ඇඳහම ඔහොම මෙන්න මේ කෝණයට කියනවා මේ කෝණයට කියන්නේ පතන කෝණය. මේ කෝණයට කියනවා වර්තන කෝණය. දැන් පළවෙනි නියමයෙන් කියන්නේ මේ පතන කිරණයයි වර්තන කිරණයයි මෙන්න මෙතන තියෙන අභිලම්බයයි එකම තලයක තියනවා කියලා. එකම තලයක තියෙන නිසා තමයි අපිට මේ කොලයක කොහම ඔක අඳින්න පුළුවන්. එකම තලයක තියෙන්නේ මේ කිරණ දෙකත් අභිලම්බයක්. ඒක පළවෙනි නියමය. දෙවෙනි නියමයෙන් කියන්නේ පතන කෝණය කියලා ආව අගේ සයින් අගයත් වර්තන කෝණය කියලා ආපු අගේ සයින් අගයත් අතර අනුපාතය මේ මාධ්‍ය දෙකට අදාළව නියතයක්. නියත අගයක්. එහෙනම් අපි මේකේ ලිව්වොත් එහෙම මොකක්ද කියලා නියම දෙක වර්තන නියම පළවෙනි එක තමයි පතන කිරණයත් වර්තන කිරණයත් පතන ලක්ෂ්‍ය. පතන ලක්ෂ්‍ය කියන්නේ මොකද්ද? පතන කිරණය ඇවිල්ලා වදින තැන. පතන ලක්ෂ්‍යයත් එකම තලයක පිහිටයි. දෙවෙනි එක තමයි පතන කෝණේ සයින් අගයත් වර්ධන කෝණේ නියතයකි. පතන කෝණේ සයින් අගයත් වර්ධන කෝණේ සයින් අගයත් අතර අනුපාතය නියතයක්. අනුපාතය නියතයකි. ඕකෙන් තමයි අපි ආ සමීකරණයක් ගොඩනගා ගන්නේ. වර්තනාංකය සමානයි sin i බෙදීම sin r කියලා. මේ සමීකරණය එන්නේ දෙවෙනි නියමයට අදාළව. සාමාන්‍යයෙන් ඇත්තටම වර්තනාංකය කියන්නේ පළවෙනි මාධ්‍යයට සාපේක්ෂව දෙවෙනි මාධ්‍ය වර්තනාංකය. මේක පළවෙනි මාධ්‍යය නම් මේක දෙවෙනි මාධ්‍යය නම් පළවෙනි මාධ්‍යයට සාපේක්ෂව දෙවෙනි මාධ්‍ය වර්තනාංකය. උග සංකේතයෙන් ලියනකොට හරියන්නේ 1 n 2 කියලා. n කියන්නේ වර්තනාංකය. 1 කියන්නේ පළවෙනි මාධ්‍ය. මේකේ මාධ්‍යයක් දීලා නැහැනේ. එහෙනම් පළවෙනි මාධ්‍යයට සාපේක්ෂව දෙවෙනි මාධ්‍ය වර්තනාංකය සමානයි sin i බෙදීම sin r. මේ කොටස් දැන් අමතක නම් පොඩ්ඩක් දැන් මේක අද පන්තියේ වුණාම ඔය ආලෝකයේ කොටස ටිකක් අරන් බලන්න. එතකොට මතක් වෙයි. නැත්තම් ඒවා එහෙමම අමතක වෙලා යනවා.
දැන් ඊට පස්සේ තියෙන ජීව විද්‍යාවට අදාළ ප්‍රශ්නයක්. පොඩ්ඩක් බලන්න ඒකේ උත්තර ටික ලියලා නැත්නම් පොඩි වෙලාවක් අරගෙන ඒකේ උත්තර ටික ඉක්මනින් ලියන්න. ඒ ජීව විද්‍යාවට අදාළ කොටසක් තියෙන්නේ. ඉක්මනින් ලියන්න බලන්න ඒ ටික. ලියලා ඉවරුනහම අත්සලකුණ දාන්න.
ඕකේ B කොටසයි C කොටසයි දෙකම කරන්න. දෙකම කරලා ඉවර වුණොත් අත්සලකුණ දාන්න. C කොටසත් කරන්න ඒකේ. හරිද? ලියලා ඉවරද? බලන්න මේකේ පළවෙනි ප්‍රශ්නේ තියෙන්නේ අර සටහනක් දීලා තියෙනවා. එතකොට වර්ගීකරණයට අදාළ සටහනක්. ඒක කියන්නේ A B C D E A B D E ස්ථානයන්ට අදාළ රාජධානිය හෝ වර්ගීකරණ මට්ටම් නම් කරන්න කියලා. දැන් මේකේ අධිරාජධානි තුන වෙන් කරලා තියෙනවා බැක්ටීරියා, ආකියා, යූකැරියා කියලා. ඊට පස්සේ යූකැරියා කියන එක බෙදලා තියෙනවා ප්‍රොටිස්ටා රාජධානියටත්, ප්ලාන්ටේ රාජධානියටත්. ඊට පස්සේ දෙනවා A සහ ඇනිමාලියා කියලා. මේකේ හැටියට A කියන එක වෙන්න ඕන මොකක්ද? ඒතර යූකැරියා අධිරාජධානිය බෙදන රාජධානි විදියට 4ක් පෙන්නලා තියෙනවා. මොකද්ද A වෙන්න ඕන මේකේ හැටියට? ඔව් යසින්දු ෆංගයි ඔව් මේකේ
ෆන්ගයි කියන එක තමයි වෙන්න ඕන මේ දිලීර අයිති වෙන රාජධානිය. ෆන්ගයි කියන රාජධානිය. එහෙනම් ඒ වෙන්න ඕන ෆන්ගයි. එතකොට ඊට පස්සේ තියෙනවා අර ප්ලාන්ට් එක කියන එක කොටස් දෙකකට බෙදලා සපුෂ්ප ශාක සහ අපුෂ්ප ශාක කියලා. සපුෂ්ප ශාක බෙදිලා තියෙනවා B සහ C කියලා. B කියන එකේ උදාහරණයක් තියෙනවා පොල් කියලා. එහෙනම් මේකේ හැටියට B වෙන්න ඕන මොකක්ද? B වලට මොකක්ද එන්න ඕන? ඔව් වින්දු ඒක බීජ පත්‍රි ශාක අපව කියන්න පුතා. ඒක බීජ පත්‍රි ශාක ඔව් B කියන එක වෙන්න ඕන ඒක බීජපත්‍රී ශාක තමයි. හරි. ඒක බීජපත්‍රී. එතකොට ප්ලාන්ට් එක කියන්නේ ශාක අයිති රාජධානිය. ඒක මූලික කොටස් දෙකකට බෙදලා තියෙනවා සපුෂ්ප ශාක සහ අපුෂ්ප ශාක කියලා. සපුෂ්ප ශාක නැවත බෙදෙනවා ඒක බීජපත්‍රී සහ ද්විබීජපත්‍රී කියලා. C වෙන්නේ ද්විබීජපත්‍රී. හැබැයි මේකේ ඊළඟට ලියන්න කියන්නේ D කියන එක. D තියෙන අනිත් පැත්තේ අපුෂ්ප ශාක වල. ඉතින් මොකද්ද අපුෂ්ප ශාක බෙදෙන කොටස් දෙක? ඒ D කියන එකට උදාහරණයක් තියෙනවා මඩු කියලා. එහෙනම් D වෙන්න ඕන මොකක්ද? ඔව් D වෙන්න ඕන මොකක්ද විනුක? බීජ හට ගන්න. ඔව් බීජ හට ගන්නා කියලා තමයි එන්න ඕන. මඩු වල බීජ හට ගන්නවා. හැබැයි ඵලයක් තුල නෙමෙයි. ඕනනම් මේකට ලියන්න පුළුවන් විවෘත බීජක ශාක කියලා. වාතයට විවෘතව තමයි බීජ හටගන්නේ. ඊළඟට අනිත් පැත්තේ තියෙනවා E කියලා එකක්. ඒ කියන්නේ අපුෂ්ප ශාකවලම තව කාණ්ඩයක්. මොකද්ද මේකේ E කියන එකට වෙන්න ඕන? ඔව් E වෙන්න ඕන මොකද්ද? සනිතු බීජ හට නොගන්නා ශාක. ඔව් බීජ හට නොගන්නා ශාක. බීජ හට නොගන්නා ශාක. ඒතර මේකට තමයි අයිති වෙන්නේ ඔය අර අපි කතා කරලා තියෙන මොනවද? උදාහරණ ගත්තොත් මේ හි කියන එකට අයිති වෙන ශාක වර්ග මතකද? සෙලජිනෙල්ලා, මීවන, කැකිල්ල, පෝගනාටුම් ඒ වගේ ඒවා, සල්වීනියා, බේඳුරු. එතකොට අර මඩු අයිති වෙන කාණ්ඩයට ෆයිනස් කියන එක අයිති වෙනවා බීජ හට ගන්නා ශාකයක් විදිහට. හොඳයි ඊට පස්සේ කියනවා මේ බැක්ටීරියා සහ යූකැරියා අධිරාජධානි අතර පවත්නා සමාන ලක්ෂණයක් සහ අසමාන ලක්ෂණයක්. මේ කාණ්ඩ දෙකේ සමාන ලක්ෂණයක්. ඒ කියන්නේ බැක්ටීරියා සහ යුකැරියා කියන අධිරාජධානි දෙකේ මේගොල්ලෝ පරිණාමිකව ටිකක් බැක්ටීරියා ගොඩක් පල්ලෙහා ඉන්නේ. යුකැරියා කියලා කියන්නේ වඩා දියුණු කට්ටියක්. හැබැයි සමානකම් තියෙනවා. දෙගොල්ලන්ගෙම මේ එකක් තමයි විවිධ පරිසරවල
ජීවත් වීමේ හැකියාව තියෙනවා. ඒ වගේම සෛල වල සෛල ප්ලාස්ම පටලයක් තියෙනවා. ඒගොල්ලන්ගේම සෛල ඇතුලේ න්‍යෂ්ටික ද්‍රව්‍ය තියෙනවා. න්‍යෂ්ටික ද්‍රව්‍ය තිබීම. මේවා එතකොට මොනවද? සමානකම්. හැබැයි මේ දෙකොල්ල අතර ප්‍රධාන වෙනස්කම් තියෙනවා. ප්‍රධානම වෙනස මොකක්ද? කාට හරි කියන්න පුළුවන්ද? බැක්ටීරියා යූකැරියා අතර තියෙන ප්‍රධානම වෙනස. ඒක මූලිකව මේ කාණ්ඩ දෙකකට වෙන් කරන්නත් හේතු වෙලා තියෙනවා. ප්‍රධානම වෙනස මොකක්ද? ඔව් මල්චා. බැක්ටීරියා ප්‍රාග්න්‍යාස්ටිකයි යුකැරියා සෝනියාස්ටිකයි. ඔව් බැක්ටීරියා ප්‍රාග්න්‍යාස්ටිකයි යූකැරියා සෝනියාස්ටිකයි. ඒ කියන්නේ අදහස තමයි බැක්ටීරියා වලට න්‍යෂ්ටික ද්‍රව්‍ය තිබුණාට ඒ ද්‍රව්‍ය ආවරණය වෙලා පටලයකින් න්‍යෂ්ටිය කියලා සංවිධානය වෙච්ච න්‍යෂ්ටියක් නෑ බැක්ටීරියා වලට. යූකැරියා කියන්නේම සංවිධානය වෙච්ච න්‍යෂ්ටියක් තියෙන අය. සෝනියාස්ටික් කියන්නේ ඒකයි. එහෙනම් බැක්ටීරියා වල සංවිධානය වූ න්‍යෂ්ටියක් නැත. ප්‍රාග්න්‍යාස්ටිකයි කියලා අපි කියන්නේ. න්‍යෂ්ටික ද්‍රව්‍ය තිබුණාට පටලයකින් ආවරණය වෙලා නැහැ. අනිත් කණ්ඩායම යූකැරියා වල සංවිධානය වෙච්ච න්‍යෂ්ටියක් තියෙනවා. සෝනියාස්ටිකයි. මේක තමයි ප්‍රධානම වෙනස. ඒ අනුව තමයි අර අධිරාජධානි දෙකකට වැටලා තියෙන්නේ. ඊළඟට අහනවා මේ ජීවීන්ගේ මේ ජීවීන් වර්ගීකරණය කිරීමේ වැදගත්කම. මොකද්ද මේ ජීවීන් වර්ගීකරණය කිරීමේ වැදගත්කම? ඔව් යසින්දු කියන්න බලන්න. ජීවීන් පිළිබඳ පහසුවෙන් අධ්‍යයනය කළ හැකියි. හොඳයි. එකක් තමයි ජීවීන් පිළිබඳ පහසුවෙන් අධ්‍යයනය කළ හැකි වීම. තව මොනවද වර්ගීකරණයේ වාසි? ඔව් මල්චා. වෙනස් ජීවී කාණ්ඩ අතර පවතින සම්බන්ධතාව අනාවරණය කරන්න පුළුවන්. ඔව් වෙනස් ජීවී කාණ්ඩ අතර තියෙන සම්බන්ධතාවයන් අනාවරණය කරගන්න පුළුවන්. ඒ වගේම ජීවීන් අතර තියෙන බන්ධුතා අඳුර ගන්න පුළුවන්. ඒ වගේම කාණ්ඩයක මේ මූලික ලක්ෂණ අධ්‍යයනය කළා ඒ කාණ්ඩයේ ඕනම ජීවියෙක් ගැන අදහසක් අවබෝධයක් ලබා ගන්න පුළුවන්. ඒ වගේ ඕන එකක් කියන්න පුළුවන්. ජීවීන්ගේ ලාක්ෂණික යටතේ ශෛලීය සංවිධානය, පෝෂණය, ශ්වසනය, සංවේදීතාව, වර්ධනය සහ විකසනය සැලකිය හැකිය. ඒවාට අමතරව වෙනත් ලාක්ෂණික දෙකක්. මේ ජීවී ලාක්ෂණිකයන් දෙකක් අහන්නේ. ඔයගොල්ලෝ දන්නවා ජීවී ලාක්ෂණිකයන් මේ තියෙන ඒවාට අමතරව දෙකක් අහන්නේ. ඔව් මොනවද මේකේ ගන්න පුළුවන්? වෙනත් ජීවී ලාක්ෂණික මොනවද? විනුක බහිස්රාවය, චලනය, ඔව් බහිස්රාවය චලනය කියන එකත් ගන්න පුළුවන්. ඔව්
තව මොනවද ඊට අමතරව ගන්නවා නම්? ඔව් සනිතු. උද්දීප්‍යතාව හා සමායෝජනය. ඔව් උද්දීප්‍යතාව සහ සමායෝජනය. උද්දීප්‍යතාව සහ සමායෝජනය. උද්දීප්‍යතාව කියන්නේ අර උත්තේජ වලට ප්‍රතිචාර දැක්වීම. බහිස්රාවය ගන්න පුළුවන් චලන පෙන්වීම. උද්දීප්‍යතාව සහ සමායෝජනය ගන්න පුළුවන්. මෙතන තියෙන ඒවාට අමතර ඒවායි ලියන්න ඕන. වර්ධනය සහ විකසන යන ජීවී ලාක්ෂණිකයන් පැහැදිලි කරන්න ඕන. මොකද වර්ධනය කියන්නේ? වර්ධනය කියලා අදහස් කරන්නේ මොකද්ද? ඔව් මතකද? මල්ෂා මොකද්ද වර්ධනය කියන්නේ? සෛලයක ප්‍රමාණය සහ පරිමාව වැඩිවීම. ඔව් සෛලයක මේ ප්‍රමාණය වියලි බර වැඩි වෙනවා. හැබැයි ඒකට තව කෑල්ලක් එකතු වෙන්න ඕන. නැවත මුල් තත්ත්වයට පත් නොවන විදිහට. ඒ ජීවීන්ගේ මේ දැන් සෛලයක දැන් ජීවියෙක්ගේ ප්‍රමාණය දැන් පරිමාව සහ වියලි බර අප්‍රතිවර්ත්‍ය ලෙස වැඩිවීම. දැන් අප්‍රතිවර්ත්‍ය ලෙස කියන්නේ නැවත මුල් තත්ත්වයට පත් වෙන්නේ නැති විදිහට අප්‍රතිවර්ත්‍ය ලෙස ජීවියෙකුට අදාළවනේ අහන්නේ ප්‍රමාණය හා වියලි බර වැඩිවීම. ඊළඟට විකසනය කියලාත් අහනවා. මොකද්ද විකසනය කියන්නේ? ජීවීන් වර්ධනයත් එක්ක මේ විකසනය කියන දේ සිද්ධ වෙනවා. විකසනය කියලා අදහස් කරන්නේ මොකද්ද? වෙනුක ජීවි සෛල සංකීර්ණත්වයට පත් වීම. ඔව් ජීවි සෛලයක් නැත්නම් මෙතන ජීවියෙක් නම් ඒ සංකීර්ණතාව වැඩිවීම. ආන්නේ විකසනය කියලා. ඒතර ජීවි සෛලයක හෝ ජීවියෙක්ගේ සෛලයක සංකීර්ණතාව වැඩිවීම. විවිධ කාර්යයන් කරන්න හැඩ ගැහිලා ඒ සංකීර්ණතාව වැඩිවීම තමයි විකසනය වීම කියන්නේ. සමහර ජීවී ස්වરૂප ජීවී හෝ අජීවී වස්තු ලෙස වෙන්කර හඳුනා ගැනීමට අපහසු අවස්ථා දෙකක්. මොනවද එහෙම ගන්න පුළුවන්? ඉතින් ජීවිත අජීවිත කියලා හරියට වෙන් කරන්න බැරි අවස්ථාව යසෙඳු. වෛරස ජීවී ශරීරයකට අර මේ ඇතුල් වුණාම මේ ජීවී ලක්ෂණ පෙන්වීම සාමාන්‍ය පරිසරයේදී අජීවී ලක්ෂණ පෙන්වීම. ඔව් වෛරස කෙනෙක් ගන්න පුළුවන්. ජීවී සෛල තුළට ඇතුළු වුණාම ජීවී ලක්ෂණයක් විදිහට ගුණණය වීම වෙනවා. හැබැයි අජීවී පරිසරයේදී ජීවී ලක්ෂණ පෙන්වන්නේ නැහැ. ඒක ගන්න පුළුවන්. වෛරස් කියලා ලිව්වත් ඒකේ ඇති විනුක. ඒකම තමයි. ඔව් මීට අමතරව දැන් අර ඔයගොල්ලන්ගේ අච්චුපතේ පාඩම කතා කරනකොට කිව්ව මතක ඇති සාමාන්‍යයෙන් මේ සරලව බැලුවාම අපිට වෙන් කරගන්න බැරි ඒ විදිහට මේ බිත්තරය කියන එකක් දීලා තියෙනවා. ඒ කියන්නේ ඒක පිටින් බැලුවාම මොකක්වත් වෙනසක් වෙන්නේ නැහැ. හැබැයි ඒකෙන් බිත්තරය රැක්කුවොත් පැටිය කෙලියට එනවා. ඒ නිසා බිත්තරය කියන එකක් ගන්න පුළුවන්. කුරුළු බිත්තරයක්, තංකිකිලි බිත්තරයක්, වෛරස ඒ වගේම සමහර මේ පොසිලවල තියෙන ඥාන බද්ධ කරාම ජීවීන්ට ඒ ජීවීන්ගේ ලක්ෂණ ඇති වෙනවා. නමුත් අර පොසිලේ අස්ති කැබැල්ල ඇතුලේ තියෙනකොට මොකක්වත් වෙනසක් වෙන්නේ නැහැ. ඒ වගේම සමහර ওই ජීවී අවයව මේ ගබඩා කරලා තියලා වෙනත් ජීවියෙකුට බද්ධ කරාම ක්‍රියාකාරී වෙන එක
බිත්තරය සහ වෛරස් කියන එක මේකේ ලියන්න පුළුවන් ලේසියෙන්. F සහ G වෙන් කර හඳුනා ගැනීමට යොදාගත හැකි ලක්ෂණයක්. F කියන්නේ මොකද්ද බලන්න. මොකද්ද මේක F වෙන්න ඕන මොකද්ද G වෙන්න ඕන? ඒ දෙක වර්ග දෙක වෙන්න ඕන මොකද්ද? මේකේ හැටියට. එතන බෙදලා තියෙන ඇනිමාලියා කට්ටිය. ඔව් විඳු මොකක් වෙන්න ඕනද? මං කියන්නේ කොඳුයට පෙලක් ඇති හෝ නැති ඔව්. මේක ඉන්නේ පෘෂ්ඨවංශී සහ අපෘෂ්ඨවංශී. එතකොට කොඳුයට පෙලක් ඇති හෝ නැති බව. ඒක තමයි ලක්ෂණය. එන මේකේ අයිති වෙන්නේ පෘෂ්ඨවංශීන් සහ අපෘෂ්ඨවංශීන්. ගන්න පුළුවන් කෂේරුවක් ඇති හෝ නැති එහෙම නැත්නම් කොඳුයට පෙලක් ඇති හෝ නැති බව. ඒක තමයි ලක්ෂණයක් විදිහට ගන්න පුළුවන්. ඒගොල්ලෝ වෙන් කර ගන්න. ඒ විදිහටයි ඒක ලියන්න වෙන්නේ. හොඳයි ඊට පස්සේ බලන්න මේ 9 වෙනි ප්‍රශ්නේ A කොටස. 9 A කොටස ඉක්මනින් බලන්න ලියාගෙන යන්න. මතකද බලන්න ඒ කොටස කරන විදිහ 9 A
ඒ ටික ලියලා ඉවර වුණොත් අත්සලකුණ දාන්න.
දැන් මම හිතන්නේ දැන් ඒ කියන කොටස නම් ලියලා ඇති. ඒ කොටස පොඩක් අපි බලමු ඒ කොටසට මොනවද එන්නේ කියලා 9 වෙනි ප්‍රශ්නේ. ඒ පළවෙනි එකේ බලන්න කියනවා මේ පුද්ගලයේ ග්‍රෑම් 500ක ලුණු මේස ලුණු පැකට්ටුවක් රැගෙන ගිය අතර පැකට්ටුව ඉරි මේස ලුණු බිම ඉහිරිනි. ඔහු එම ලුණු එකතු කරගෙන ගෙදර ගෙන ගියේය. ඔහු ගෙන ගිය ලුණු හා මිශ්‍ර වී තිබිය හැකි යැයි සිතිය හැකි ද්‍රව්‍ය දෙකක්. මොනවද මේකේ තියෙන්න පුළුවන් කියලා ඔයගොල්ලෝ හිතන්නේ? මිශ්‍ර වෙලා තියෙන්න පුළුවන් ලුණු එක්ක මොනවද? ඒ කියන සිද්ධියෙන් පස්සේ. ඔව්. එක මේ සිද්ධියත් එක්ක අපිට හිතලා ලියන්න තියෙන්නේ. මොකද්ද මේකේ ලිව්වේ? ඔව් පළවෙනි එකට උත්තර ලියපු අය මොකද්ද ලිව්වේ? සනිතු ගල් වැලි ඔව් ගල් එකතු වෙලා තියෙන පුළුවන්. මේ වැලි එකතු වෙලා තියෙන පුළුවන්. නැත්නම් දූවිලි කියලා ලියන්න පුළුවන්. ඊට අමතරව සමහරට මේ කොළරොඩු කැබලි එකතු වෙලා තියෙන පුළුවන්. ගල් වැලි පස් දූවිලි ඒ වගේ ඒවා ගන්න පුළුවන්. ඔහු ගෙදර රැගෙන ගිය ලුණු කුමන වර්ගයේ මිශ්‍රණයක්ද? මොන මිශ්‍රණයක්ද දැන් ඔය වගේ එකකට අපි කියන්නේ? මොකක් කියලාද කියන්නේ? විනුක විෂම ජාති මිශ්‍රණය. ඔව් විෂම ජාතිය මිශ්‍රණයක්. ඔක තවත් වඩා හොඳට ඕනනම් කියන්න පුළුවන් ඝන විෂම ජාතිය මිශ්‍රණයක් කියලා. විෂම ජාතිය කියන උත්තරේ හරි. ඕනනම් තව වඩා හොඳට මේක කියන්න පුළුවන්. ඝන විෂම ජාතිය මිශ්‍රණයක්. ඊළඟට කියනවා එම ලුණු පිරිසිදු කර ගැනීමට ඔහුට යොදාගත හැකි යාන්ත්‍රික ක්‍රමයක් ලියන්නලු. මොකද්ද මේ කරන්න පුළුවන් යාන්ත්‍රික ක්‍රමයක්? ඔව් මල්ෂා පෙරීම ඔව් දැන් මේකේ අපිට යාන්ත්‍රික ක්‍රමයක් කියලා අහලා තියෙන්නේ. මේක දැන් අර මිශ්‍ර වෙලා තියෙන ඒවත් එක්ක තමයි අපිට හිතන්න වෙන්නේ. ඒකට මේකේ අර දූවිලි එහෙම නැත්නම් ගල් වැලි ඒ වගේ දේවල් තියෙනවා නම් අපිට මේ වතුර දිය කරලා පෙරන්න පුළුවන්. හැබැයි ඒකට ලුණු දියර එන්නේ. නැවත ලුණු කැට විදියට ගන්න නම් ආය වාෂ්ප කරන්නත් වෙනවා. යාන්ත්‍රික ක්‍රමයක් කියන එකේදී අපිට මේ පෙරීම කියන එකත් ගන්න බැරි කමක් නැහැ. පෙරීම ගන්න පුළුවන්. හැබැයි පෙරලා විතරක් අපිට ලුණු කෙලිම ගන්න බෑ. ලුණු දියර නම් ගන්න පුළුවන්. ඊට අමතරව ඕනනම් يعني අපි සරලව කියනවා නම් ලුණු ක්‍රමයම ලියනවා නම් මේ ලුණු වතුරේ දිය කරලා ඊට පස්සේ පෙරනවා. පෙරණය ඊට පස්සේ වාෂ්ප කරනවා. එතකොට ලුණු ලබා ගන්න පුළුවන්. වඩාත් සුපිරිසිදු ලුණු ලබා ගැනීමට විද්‍යාගාරයේදී යොදා ගන්නා ක්‍රමවේදය කුමන නමකින් හැඳින්වේද? මොකක්ද ඒකට කියන්නේ? වඩාත් සුපිරිසිදු ලුණු ලබා ගන්න විද්‍යාගාරයේ යොදා ගන්න ක්‍රමය. ඔව් වෙනක ස්පටිකීකරණය. ඔව් ස්පටිකීකරණය ඒක දැන් මේ අපද්‍රව්‍ය මිශ්‍ර වෙලා තියෙන එකක් නම් අපි ඒකට කියන්නේ මොකක් කියලාද? යසින්දු පුනස් ස්පටිකීකරණය. ඔව්
මේක අපිට ගන්න පුළුවන් ඔව් පිනුක මේ පුන ස්පටිකීකරණය කියලා. ඒ පුන ස්පටිකීකරණය කියලා කියන්නේ අර ඝන ද්‍රවයක අපද්‍රව්‍ය මිශ්‍ර වෙලා තියෙනවා නම් ඒක මේ ද්‍රව කරලා ඊට පස්සේ අර විදිහට පෙරලා නැවත ස්පටික බවට පත් කරන්න පුළුවන්. පුන ස්පටිකීකරණය තමයි නිවැරදිම වචනය. අපද්‍රව්‍ය සුළු ප්‍රමාණයක් මිශ්‍ර වෙලා තියෙනකොට ඝන ද්‍රවයකට මේ ක්‍රමය තමයි පාවිච්චි කරන්නේ. කියන්නේ ස්පටික විදිහට තියෙන එකක් නැවත පිරිසුදු කරගන්න. අපද්‍රව්‍ය තියෙනවා නම්. ඔහු ගෙන ගිය ලුණු වලට එකතු වූ එක්තරා ද්‍රව්‍යයක ස්කන්ධය ග්‍රෑම් 10ක් නම් ලුණු හා එම ද්‍රව්‍ය සංයුතිය ස්කන්ධ භාගයක් ලෙස දක්වන්නලු. එද සියලු ලුණු ප්‍රමාණ එකතු කළේයි සලකන්නලු. මතකද මේ ස්කන්ධ භාගය කියන එක හොයන ක්‍රමය. සූත්‍රයක් විදිහට ගත්තොත් කොහොමද මේ ස්කන්ධ භාගය හොයන්නේ? ගණනය කරන්නේ කොහොමද? සූත්‍රය මොකද්ද? ස්කන්ධ භාගය කියන එක හොයන ක්‍රමය. ඔව් ස්කන්ධ භාගය කොහොමද ගණනය කරන්නේ? මතක් කරගන්න බලන්න. මොකක්ද ක්‍රමය? ස්කන්ධ භාගය හොයන ක්‍රමය. ඔව් යසඳු ද්‍රව්‍ය ස්කන්ධය බෙදීම ද්‍රවණීය ස්කන්ධය. ඔව් ස්කන්ධ භාගය හොයනකොට පාවිච්චි කරන්නේ මේ අදාළ ද්‍රව්‍ය ස්කන්ධය බෙදීම මිශ්‍රණීය ස්කන්ධය නැත්නම් ද්‍රාවණීය ස්කන්ධය. මිශ්‍රණය කියලා මම දාන්නම්. මිශ්‍රණීය ස්කන්ධය. දැන් මේකේ අදාළ ද්‍රව්‍ය ස්කන්ධය කියන්නේ මිශ්‍ර වෙලා තියෙන සංඝටකයක් ගැන කියනවනේ. මොකද්ද කියලා නෑ. ද්‍රවයක් එකතු වෙලා තිනවා. ඒකේ ස්කන්ධය 10යිලු. එහෙනම් 10යි ග්‍රෑම්. මිශ්‍රණීය ස්කන්ධය කීයද? දාන්නේ මේකට. ඔව්. මිශ්‍රණීය ස්කන්ධය කීයද මේකේ දාන්න ඕන. ඔව් කීයද? යසඳු ග්‍රෑම් 500. ග්‍රෑම් 500ද දාන්නේ. මිශ්‍රණීය ස්කන්ධය කියන්නේ දැන් මෙතන මොනවද මිශ්‍රණය තියෙන්නේ? අර මේ ද්‍රව්‍ය තියෙනවා. ඊට අමතරව ලුණු තියෙනවා. ඒ දෙකෙන් මිශ්‍රණය හැදිලා තියෙන්නේ. එතකොට ද්‍රව්‍ය ස්කන්ධය 10යි ලුණු තිබිලා තියෙනවානේ 500ක්. ඒතකොට මේ සම්පූර්ණ ප්‍රමාණයම තිබුණා කියලා සලකන්නලු. නම් 10 එකතු කිරීම 500 කියලා ගන්න වෙන්නේ. මුළු මිශ්‍රණය වෙනකොට අර ද්‍රව්‍යයි තිබිච්ච ලුණුයි ඔක්කොම එකතුව ගන්න ඕන. එහෙනම් 510ක් වෙනවා. ග්‍රෑම් කැපිලා යනවා. මේ බිඳුවට මේ බිඳුව කැපිලා ගියාම 51න් 1යි කියලා එන්නේ උත්තරේ. ද්‍රව්‍ය ස්කන්ධ භාගයෙන් එකතු වෙච්ච ද්‍රව්‍ය ස්කන්ධ භාගය. පස්වෙනි කොටස කියනවා සෙල්සියස් අංශක 20 දී ඝන සෙන්ටිමීටර් එකක දියවිය හැකි උපරිම ලුණු ප්‍රමාණය ග්‍රෑම් 2කි. එම අවස්ථාවේ ලැබෙන ලුණු වල ද්‍රාව්‍යතාව කොපමණද කියලා. එතකොට මේ ද්‍රාව්‍යතාව කියන එක හොයන ක්‍රමය මතකද? මොකද ද්‍රාව්‍යතාව කියන්නේ? කාටද මතක? ද්‍රාව්‍යතාව කියන එකේ මේ හැඳින්වීම මොකද්ද? ද්‍රාව්‍යතාව කොහොමද අපි හොයන්නේ? නැත්නම් ද්‍රාව්‍යතාව කියලා අදහස් කරන්නේ මොකද්ද? ඔව් පොඩ්ඩක් මතක් කරලා බලන්න. මේ කොටස් විභාග ප්‍රශ්න වලදී අහන්න පුළුවන් ඒවා. නිශ්චිත උෂ්ණත්වයකදී ද්‍රාවකය ග්‍රෑම් 100ක් තුල
දියවිය හැකි උපරිම ද්‍රව්‍ය ප්‍රමාණය. නිශ්චිත උෂ්ණත්වයකදී ද්‍රාවකය දැන් ජලය තියෙනවා නම් ජලයේ ඝන සෙන්ටිමීටර එකක ස්කන්ධය ග්‍රෑම් 1යි වෙන්නේ. එතකොට බලන්න ඒ අනුව ඒක හැදුවේ නැත්නම් පොඩ්ඩක් හදන්න බලන්න. කොහොමද එන්නේ කියලා. ඔය අර්ථ දැක්වීමත් එක්ක ගත්තාම මේකට ද්‍රාව්‍යතාවය කියන එකේ අර මේ හැඳින්වීම උවමනා වෙනවා. ඒක මතක නැත්නම් ඒක මතක් කරගන්න ඕන. ද්‍රාවකය ග්‍රෑම් 100ක් තුල නිශ්චිත උෂ්ණත්වයකදී දියවෙන කිසියම් ද්‍රාව්‍යයක උපරිම ස්කන්ධය. යම් උෂ්ණත්වයකදී ද්‍රාවකය ග්‍රෑම් 100ක් තුල දියවන කිසියම් ද්‍රාව්‍යයක උපරිම ස්කන්ධය. මේකට අදාළව ගත්තොත් ද්‍රාවකය වෙන ජලය ද්‍රාව්‍ය වෙන්නේ ලුණු. දැන් මේකේ කියනවා ජලය ඝන සෙන්ටිමීටර එකක දියවන ලුණු ස්කන්ධය සමානයි ග්‍රෑම් 2යි. මේක අපි දැනගන්න ඕන තව කාරණයක් තියෙනවා. මේ ජලයේ ඝනත්වය අනුව ජලයේ ඝනත්වය ඝන සෙන්ටිමීටරයට ග්‍රෑම් 1යිනේ. එතකොට ඒ හින්දා ජලය ඝන සෙන්ටිමීටර එකක් කියන්නේ ග්‍රෑම් 1ක්. ජලය ග්‍රෑම් 1ක තමයි මේ දියවන ලුණු ප්‍රමාණය. කියන්නේ ජලයේ ඝනත්වය අනුවයි ඒක එන්නේ. ඒක මතක තියාගන්න ඕන එකක්. ජලයේ ඝනත්වය ඝන මීටරයට කිලෝග්‍රෑම් නම් 1000යි. ඝන සෙන්ටිමීටරයට ග්‍රෑම් නම් 1යි. ඒකේ තේරුම තමයි ඝන සෙන්ටිමීටර එකක පරිමාවක ස්කන්ධය ග්‍රෑම් 1යි. එහෙනම් ඝන සෙන්ටිමීටර එකක් ග්‍රෑම් එකක් කියලා තමයි අපි ගන්නෙ. එහෙනම් ජලයේ ග්‍රෑම් එකක ලුණු ග්‍රෑම් 2ක් දිය වෙනවා. ද්‍රාව්‍යතාව කියන්නේ පිටවන ද්‍රාව්‍යතාව කියන්නේ ද්‍රාවකය ග්‍රෑම් 100ක දිය වෙන ද්‍රව්‍ය ස්කන්ධය. මේ තියෙන්නේ ද්‍රාවකය ග්‍රෑම් එකක ලුණු ග්‍රෑම් 2ක් දිය වෙනවා. එහෙනම් ග්‍රෑම් 100ක කොච්චරද? කොට එනවා 200යි ග්‍රෑම් කියලා. සෙල්සියස් අංශක 20 දී ලුණු වල ජල ද්‍රාව්‍යතාව ග්‍රෑම් 200යි. ඒ විදිහටයි හදන්නේ. සෙල්සියස් අංශක 25 දී ලුණු වල ද්‍රාව්‍යතාව මීට වඩා වැඩි වේද අඩු වේද ඊට හේතු දක්වන්න කියලා කියනවා. ඒකත් මතකයේ තියෙන්න ඕන කාරණයක්. ද්‍රාව්‍යතාවය වෙනස් වෙන සාධක ගැන කියනකොට මේ ගැන කතා කරලා තියෙනවා. ඒ අනුව මේ දැන් මේ තියෙන සෙල්සියස් අංශක 20 දී ද්‍රාව්‍යතාවයනේ ග්‍රෑම් 200ක් දිය වෙනවා. සෙල්සියස් අංශක 25 දී ලුණු මීට වඩා දිය වෙන ප්‍රමාණය වැඩිද අඩුද මේ ගානමද කියලා අහන්නේ. මොකද කියන්නේ? මොකද්ද උත්තරේ? 25ක උෂ්ණත්වයකදී. ඔව් මොකද හිතන්නේ? මීට වඩා වැඩි වෙනවද අඩු වෙනවද? ද්‍රාව්‍යතාවය වෙනස් වෙන සාධක ඉගෙනගෙන තියෙනවා. මේ පාඩම නම් ආපහු බලන්න ඕනේ. ගොඩක් මතක නැහැ වගේ පේන්නේ.
ද්‍රාව්‍යතාව වෙනස් වෙනවා සාධක මොනවද? ද්‍රාව්‍යයේ ස්වභාවය අනුව වෙනස් වෙනවා. ද්‍රාවකයේ ස්වභාවය අනුව වෙනස් වෙනවා. උෂ්ණත්වය අනුව වෙනස් වෙනවා. ඒතර මේක ද්‍රාවකයේ ද්‍රාව්‍යය එකමයි. සෙල්සියස් අංශක 20 දී දී වෙච්ච ප්‍රමාණයයි 25 දී දී වෙච්ච ප්‍රමාණය ගැන අහන්නේ. එහෙනම් උෂ්ණත්වය වැඩි වෙනකොට ද්‍රාව්‍යතාව වැඩි වෙනවා. ඒ කියන්නේ දී වෙන්න පුළුවන් ප්‍රමාණය වැඩි වෙනවා. ඒ කියන්නේ 200ට වඩා දී වෙන්න පුළුවන්. එහෙනම් 200ට වඩා වැඩි වෙයි. හේතුව තමයි උෂ්ණත්වය වැඩි වෙන විට ඝන ද්‍රව්‍යයක ද්‍රාව්‍යතාව වැඩි වෙනවා. උෂ්ණත්වය වැඩි වෙන විට මේ කාරණය අනුව තමයි අපි තීරණය කරගන්නේ. නිවසේදී ලුණු පහසුවෙන් දිය කර ගැනීමට යොදාගත හැකි උපක්‍රමයක්. පහසුවෙන් දිය කර ගන්න තව මොකද්ද කරන්න පුළුවන්? වඩා හොඳින් ඉක්මනින් දිය කර ගන්න ලුණු වතුර දිය කරන්න පුළුවන්. ඒ වගේම ලුණු කුඩු කරලා දිය කරන්න පුළුවන්. ඒ අර ප්‍රතික්‍රියා ශීඝ්‍රතාවයේදී අපි ඉගෙන ගන්නවානේ පෘෂ්ඨ වර්ගඵලය වැඩි වෙනකොට ශීඝ්‍රතාව වැඩි වෙනවනේ. දියවීම ඉක්මන් වෙනවා පෘෂ්ඨ වර්ගඵලය වැඩි වෙන නිසා. ඒ නිසා ලුණු කුඩු කරලා දිය කරන්න පුළුවන්. ඒ වගේම උණු වතුරේ ලුණු දිය කරන්න පුළුවන්. ඒ උපක්‍රම දෙකම ගන්න පුළුවන්. උණු වතුර දිය කිරීමයි ලුණු කුඩු කර දිය කිරීමයි. හරි. ඕකේ මේ B කොටස සහ C කොටස හදලා තියන්න. B සහ C කොටස් දෙක හදලා තියන්න. ලබන සතියේ බොහෝ විට බ්‍රාස්ට්ෙන්ද තියෙන එකක් නැහැ. පොඩක් ඔකට ගෲප් එක බලන්න. සමහරට විට මේ තියෙන්න පුළුවන්. නමුත් ඔයකට මම හිතන් ඉන්නවා නිවාඩු දෙන්න. ඒතකොට ඕගොල්ලන්ට දිනෙත ඇයට මේ සෙනසුරාදා කියන්නේ ජනවාරි 1 වෙනිදා සෙනසුරාදා තියෙනවා. හැබැයි මම අර කලිනුත් මතක් කරා පොඩ්ඩක් මේ 11 10 ඒවා චුට්ටක් බලලා මතක් කරගන්න. මේ ප්‍රශ්න පත්‍රයක් කරනවා වාර විභාග ප්‍රශ්න පත්‍රයේ විදියට. මොකද මේ ඕගොල්ලන් දැන් ඉස්කෝලේ සමහර ඉස්කෝලවල නම් වාර විභාග තිබුණා. ඒ ආපහු තව එකක් තියෙයි ජනවාරි වල 3 වෙනි වාර පරීක්ෂණය විදියට. ඒකට පෙරහුරයක් සහ මේ දැන් ඔච්චර මතකද කියලා බලන්නත් එක්ක අපි පන්තියේදීත් ටෙස්ට් එකක් කරනවා. ඒ නිසා පොඩ්ඩක් ඒකට සූදානම්ෙන් එන්න ජනවාරි 1 වෙනිදා එනකොට. අදට එහෙමනම් මේ ටික කරලා අපි ඉවර කරමු. හැමෝටම ආයුබෝවන් සුබ රාත්‍රියක්. ඒ වගේම ඕගොල්ලෝ මේ ජනවාරි ටියුට් ගන්න ගියාම අර මේ ටෙලිග්‍රෑම් නම්බර එක ඔෆිස් එකට දෙන්න. වෙනස් වෙනවා නම් ඒ වෙනස් වෙන එක හරි දැනට තියෙන එක හරි දෙන්න මතක් කරලා මේ සාමාන්‍ය පන්ති පටන් ගත්තත් මේ ගෲප් එක දිගටම තියාගෙන යනවා. විවිධ අවශ්‍යතාවයන් සඳහා සමහරට අපිට අපව මේ ඔන්ලයින්ම කරන්න වෙයි දන්නේ නැහැ ඉදිරි ආය කාලෙක. ඒ නිසා ගෲප් එක දිගටම යනවා. හැබැයි මේ අලුත් ගෲප් එක තමයි ඉස්සරහට යන්නේ. ඒ නිසා මේ මේකට ඇඩ් වෙච්ච නැති අය ඉන්නවා නම් ඒගොල්ලොත් දෙසැම්බර් ෆීස් ගෙවල් තියනවා නම් මේ දැනුවත් කරලා ඒක ඇඩ් වෙන්න. ඊට අමතරව ජනවාරි වල මේ අලුත් ටියුට් එක ගන්න ගියාම නම්බර එක දෙන්න. දැන් අදට එහෙමනම් මේ ටික කරලා ඉවර කරමු.